මට ඩැඩීට දෙයක් කියන්න තියෙනවා. කියන්න නර්මදා. හැබැයි මම පොරොන්දු වෙන්න ඕනේ කියන කිසිම දෙයකට කලබල වෙන්නේ නැහැ කියලා. මං ඉස්සර තරම් කොහොමත් කලබල වෙන්නේ නැහැ. ඒක නිසා බය නැතුව කියන්න. ඩැඩි අපි මොන දේ කරත් කවදා හරි සමාජයත් එක්ක ජීවත් වෙනකොට සමාජය අනිත් අයට මුහුණ දෙන්න සිද්ධ වෙන හැම ප්‍රශ්නයකටම අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක මම දන්නව නර්මදා. ඔයා කියන දෙයක් කෙලින් කියන්න. අසංක මට කිව්වා ඒගොල්ලන් ගෙදරට කවුද කෝල් කර කර මගේ පරණ සම්බන්ධකමක් ගැන කියනවා කියලා. අසංක ඒ ගැන මොනවද කියන්නේ? මිනිහා වදින්න බෑ කියලාද කියන්නේ? එහෙම කියන්නේ නැහැ. මොකද ඉතින් එයාටත් පරණ සම්බන්ධයක් තිබුණානේ. අසංක තමයි කිව්වේ මට මේ ගැන ඩැඩිට කියන්න කියලා. එයා ඉතින් මට මොනවද කරන්න කියන්නේ? බැරි වෙලාවත් අර ඒගොල්ලන්ගේ නැන්දා මොකක් හරි මේකට විරුද්ධ වුණොත් ඩැඩිට කිසිම දෙයකට කලබල වෙන්න එපා කිව්වා. එහෙමනම් අසංක ඉන්නේ ඔයාගේ පැත්තේ. ඔව් ඩැඩි. ඒ වුණාට ඉතින් කෙදරයි මොකක් හරි තීරණයක් ගත්තොත් ඒකට උඩින් යට යන්න බෑ. ඔයා ඒකට බය වෙන්න එපා නර්මදා. ඒක මම බලා ගන්නවා. සන්ධ්‍යා අපි මේකට සම්ඩු කරන්න ඕනේ. අපි ඩග්ලස්ට මේ ගැන දැනුම් දෙමු. ඔව් ඉතින් ඩග්ලස්ට දැනුම් දුන්නට නම් කමක් නැහැ. ඒත් ඉතින් අපි දැන් මේ හැම දෙයක්ම සූදානම් කරලා ඉවරයිනේ. මේකට හරි සාක්ෂියක් ලැබෙනකල් මේව වෙනස් කරන්න නම් හොඳ නැහැ. ඇයි යන්නේ? ඒ කෝල් කරපු මිනිහාලගේ සාක්ෂි තියෙනවා කිව්වේ? ඉතින් ඒ මිනිහව ගෙන්නගෙන අහන්න. ඔය කෝල් කරන්නකෝ. ඒ මනුස්සයාගේ ටෙලිෆෝන් නම්බර් එකක් මා ගාව නැහැ. ඒ මනුස්සයා මගේ යාළුවෙක් නෙවෙයිනේ. සන්ධ්‍යා වෙන කවුරුවත් මිනිහෙක්ගේ ගෑණියෙක්ව අපිට ලේලි කරගන්න පුළුවන්ද? බැහැනේ. අපේ පවුල් වලට ගන්නේ චරිතවත් කුලකාන්තාවෝ. අද කාලේ සල්ලි හැදියාවයි සේරම එක ඔය අපේ කුලපලිපති තියෙන කෙනෙක් හොයාගන්න ලේසියෙන් බෑ. අපිට ඉතින් ඕවයින් එකක් දෙකක් අහක් කරන්න වෙනවා. අනේ සන්ධ්‍යා පෙළපතයි චරිතයේ දෙක නැත්තම් කිසිම වැඩක් නෑ. ඕක ගැන ඉතින් එච්චර කතා කරන්න දෙයක් නෑ. මං ඩග්ලස්ට එන්න කියන්නම්. සන්ධ්‍යා ඔයාට බැන්නම් මං කතා කරන්න. රිත්මා මම කියන එක අහන්න. මේ විදිහට අපි දෙන්න කතා කරගෙන ඉතින් ප්‍රශ්නයක් නැහැ. අක්කා මොනවත් හිතන්නේ නැහැ. හැබැයි ඔය විදිහට පැනලා ගියොත් තමයි අක්කට සැක හිතෙන්නේ. චුට්ටක් මං කියන දේ දාලා ඉන්න. අනින්න තරුෂ කවුරු හරි දැක්කොත් එහෙම මේ මොන විකාරයක්ද? ඇයි නංගි මොකද වෙලා තියෙන්නේ? අපේ අක්කට කොහොමරි ආරංචි වෙලානේ. මම යාළු වෙලා හිටියේ. අපි අර කාර් එක ගත්තු කාසේල් එකේ පිරුළමෙක් එක්ක කියලා. ෂා මාර වැඩේ. ඉතින් ඔයාට වෙලම අක්කට බොරුවක් කියලා ඒක ෂේප් කරලා දාන්න තිබුණානේ. අපේ අක්කට කොහෙද බොරු කියන්නේ? යාට සේරම දේවල් මතකයිනේ. හරි. දැන් මට කියන්න ඊළඟට මොකද්ද කරන්න ඉන්නේ කියලා. අයියේ ඔයාගෙන් ඔය ගැන අපේ අක්කා අහයි. ඔය ෂේප් එකක් දාන්න බලන්න. අම්මෝ පූර්ණිමත් එක්ක කතා කරලා බේරෙන එක නම් ලේසි. බලමු ඉතින්. මොන හරි ෂේප් එකක් දාන්න. මේක ආරංචි වුණොත් අයියේ ලොකු අවුලක් වෙන්නේ. මට එහෙම දැන් තරුෂ බඳින්න කියලා ලොකු උමනාවක් නැහැ. ඒ කාලේ තියෙන්න නැතුව ඇති. අනේ මන්දරිත්මා මට නම් තේරෙන්නේ ඔයා කියන දේවල්. මට නම් හිතෙන්නේ ඔයා අක්ක ගැන හිතලා පරිත්‍යාගයක් කරන්න හැදුවා කියලා. හැබැයි ඉතින් ඒකෙන් උනේ හැම දෙයක්ම අවුල් වෙච්ච එක.
ඔයා හරි අවුල් වුණා. අවුල් කළා නෙමෙයි. මම මගේ සම්බන්ධය අක්කට හැංගුවේ නෑනේ. ඒ කාලේ කොහොම හරි මං ගෙදර නැති කාලේ යෝජනාව ඇවිල්ලා තීන්දුව වෙලා ඉවරයි. මං සරල මෝඩ පරිත්‍යාගයක් කළා නෙවෙයි. මම වෙන මොනව කරන්නද? හරි හරි නංගි. මට දැන් හැම දෙයක්ම තේරෙනවා. අපි බලමු දැන් ඉස්සරහට මොනවද කරන්න පුළුවන් කියලා. මං අක්කට කතා කරලා මක්කර ෂේප් එකක් දාන්නම්. ඔයාට නැන්ද කිව්වේ නැද්ද සඳුනී දේවයයි ජෝඩු දාලා එකට නාන්න ගිය කතාව? අපේ පවුලේ සිද්ධ වෙන දේවල්ද මේවා? කසාද වඳින්න කලින්. අපේ ගමේ අයට නම් ඉතින් ඔය ළඟද කියලා වෙනසක් නැහැ. දන්න කෙනෙක් හම්බුනොත් කතා කරමු. ඔයාට ඉතින් නංගිට උඩගෙඩි දෙන්න. කතා කරන එකේ මුකුළු කරන එකේ වෙනස මම දන්නේ නැද්ද? මම දන්නේ නැහනේ. මම කතා කරලා නම් තියෙනවා. මුකුළු කරලා. ඔයාට මාව විහිළුවක් වෙලා. ඒක තමයි ඔයාගේ නංගිත් මාව ගණන් ගන්න නැත්තේ. ඔය ඉතින් අනන්න තියාගත්තා. අනන්න ඉතින් සංසලා. දැන් කවුරු හරි කියන දෙයක් විශ්වාස කරලා මම කොහොමද එයාට දොස් කියන්නේ? ඔයාට ඕනේ අතට මල්ල ගන්නනේ. හරි. ඔයාට මාව විශ්වාස නැහැනේ. එහෙම දෙයක් නෙවෙයි. මම ඒකත් කරලා දෙන්නම්. එහෙම දෙයක් නෙවෙයි නිසංසලා. ඔයාට මම කියන දේ තේරෙන්නේ නැහැනේ. කොහෙද? කිව්වට අහනවද? මේ ලොකු පුතේ දැන් හෙට අනිත්තර රණසිංහ මහත්තයලා තෙයිනේ. ඒ ආවම අපි මේක කතා කරලා ඉවරයක් කරගමු නේද? ඔය දෙන්නගේ තකමැත්තක් නැහැනේ. නේ අප්පච්චි පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. තරුෂ් මෙහි ආව ගියාට මම එයාගෙන හුඟක් දේවල් දැනන් ඉඳලා නැහැ. ඒ පාර මොකද්ද ප්‍රශ්නේ? එහෙම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අප්පච්චි. එයා කියන සමහර දේවල් නිසා මට එයාගෙන තිබ්බ විශ්වාස නැති වෙලා ගිහිල්ලා. මොකද්ද ලොකු පුතේ මේකේ තේරුම? මම ඔයාගෙන් නිදහස් වෙලා නංගිගෙනුත් නිදහස් වෙන්න ඕන නේද? අප්පච්චි බය වෙන්න එපා. මම වැඩි කල් ගන්න නැතුව මේ ප්‍රශ්නේ විසඳනවා. දැන් ඉතින් ඕක මට කියන්න බැරි ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් තියෙනවා අප්පච්චි. ඒක සැකයක් විතරයි. මම කොහොමද හරියට දන්නේ නැතුව ඒක අප්පච්චිට කියන්නේ? හදන්නේ. ඒක ඔයාගේ කැමැත්ත. හැබැයි ඔයාගේ පරක්කුව නංගිට බලපන්න පුළුවන්. අන්න ඒක හොඳට මතක තියාගන්න. අප්පච්චි මං ආයෙම කියනවා එහෙම දෙයක් වෙන්න තියන්නේ නැහැ. එහෙට වරක වගේක් හම්බෙලා මෙහාටත් පංගුව ගිහින් දෙන්න කිව්වා. ඔය ආවෙක හොඳයි. මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා. මොකෝ හොරෙක්වත් පැනලාද ගිහින්? පිස්සුද? මොන අහනවද මන් දන්නේ. මං හිතුවා මේ හොරෙක් පැනලා කියලා මේ වටපිට බලන්නේ මගෙන් අවවාදාන ශාසනා ගන්න හදනවා කියලා. මට උංගිත් එක්ක
වැදගත් කාරණාවක් තියෙනවා කතා කරන්න. වැදගත් කාරණා ඉතින් අහන්නේ වැදගත් කට්ටියකින්නේ. ටෙල්කෝ ඉතින් මහ දෙයක් නෙමෙයි. දැන් මේ පාලම් මහත්තයයි සඳුනි නෝනයි නාන තොටුපළට එනව නේද? නැතුව තොටුපොළ ඒගොල්ලන්ට යනවයි. මීහරක් කතා නොකිය අහන දෙයට උත්තර දෙනවා. සෝරි මට ප්‍රශ්නේ මතක නෑනේ. දැන් මේ දෙන්න නාන තොටුපළට එන වෙලාවක් තියෙනවනේ. ඒ දෙන්න හම්බ වෙන වෙලාව. වෙලාවක් තියෙනවා. හැබැයි ඕකේ කලාවේ තමයි ඒකේ ලකේ තියෙන්න ඕනේ. මට ඔය ලකෙන් වැඩක් නැහැ. ඒ දෙන්න කීයටද උතන්ට එන්නේ? හවස 3-4ට විතර. හරි. එහෙනම් ඉතින් ආපු වැඩේ කරානේ. දැන් ඉතින් යනවා යන්න. කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. ඕ තාත්තත් අද හෙටම එනවා. රිද්ම කැමති නැහැ මේ ගැන පූර්ණිමාට කියනකොට. මගේ දැන් බිල්ල ළඟටම හිර වෙලා ඉන්නේ. තරුෂ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනටමත් පූර්ණිමා නංගි දැනගෙන ඉන්නේ. මම නම් කියන්නේ මේවා මොනවා හරි විසඳුමක් වෙනකන් තරුෂ ටිකක් මගහැරලා හිටියොත් හොඳයි කියලා. ඇත්ත වහගෙන මම කොහොමද තවත් ජීවත් වෙන්නේ? රිද්ම මේක තේරුම් ගන්න නැති කෙනෙක් වැඩි. මට හොඳටම විශ්වාසයි පූර්ණිමා එක දැනගත්තොත් එයාට පුළුවන් මේක විසඳන්න. ඒක ඉතින් කවදා වෙයිද කොහොම වෙයිද කියලා කවුද දන්නේ? ඒක නෙමෙයි තරුෂ. දැන් තාත්තට මොනවද කියන්නේ? මං තාත්තට හැම දෙයක්ම කියලා තියෙන්නේ. තාත්තා හැම දෙයක්ම දන්නවා. මේකට කෙලින්ම මැදිහත් වෙන්න එපා කියලා කිව්වේ මමයි. මමයි ඒකට අකමැති වුණේ. ඒ මොකද? මේ සේරම දේවල් රිද්ම නිසා. හරිදින ආදරේ නිසා. ඕකෙන් ඉතින් කොහොමදත් අන්තිමට වෙන්නේ තරුෂට රිද්මව නැති වෙන එකනේ. මොන දේ සිද්ධ වුණත් මොන පාඩු වුණත් තමන් ආදරය කරන කෙනාගේ හැඟීම් වලට ගරු කරන්න ඕන. බය වෙන්න දෙයක් නෑ තරුෂ. මම නම් කියන්නේ ওই ප්‍රශ්නේ හිමීට විසඳේ. මොකද ඉතින් අපේ මාමත් ඒ හැටි කලබල වෙන කෙනෙක් නෙමෙයිනේ. දෙවියන් ඉතින් හැම කෙනාගේම ප්‍රශ්න වලට මැදිහත් වෙන කෙනානේ. ඔව් දුක් ගන්න අරාලා කියලා තමයි මට කියන්නේ. මචං කොහොම හරි නැන්දම්මාන්ටි ආයෙත් සාක්ෂි හොයලා ඕකත් නැති කරලා දානවා. කොහොමදත් මචං හේමාලි ආන්ටි නැති වෙච්ච කාලේ ඉඳලා මම නර්මදාගේ වැරදි හොයන හිටියේ. දැන් ඉතින් මට ස්වීප් එකක් හදනවා වගේ තියෙයි. එතකොට මොකද වෙන්නේ ඉස්සරහට? කොහොමදත් මචං මට නර්මදා ගැන ආදරයක් නැහැ. එයාව මැරි කරන්න උවමනාවකුත් නැහැ. මෙහෙම හේතුවක් නැතුව මැරි කරන එක තේරුම මොකද්ද? ඒක නම් එහෙම තමයි. හැබැයි ඉතින් එතකොට ප්‍රශ්නේ ආයේ මුලට එනවා. මොකද්ද මුල? පූර්ණිමාද? පූර්ණිමා හෙට නේද කසාද බඳීම? මචං මේ පූර්ණිමානේ මං අහන්නේ උඹට මොකද වෙන්නේ? ඊට පස්සේ සන්ධ්‍යාන්ටි නැන්දම්මාන්ටි ආයෙ එකතු වෙලා ලංකාවේ වලවුළු සමීක්ෂණයක් පටන් ගත්තා. මොනවා කරන්නද? ඒ දේවල් වලට මුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මචං මොනවා වුණත් මට දැන් කිසි දෙයක් දැනෙන්නේ නැහැ.
ඔය කිව්වට සඳුනලා දෙන එකක් නෑ නිසංස. ඒගොල්ලෝ දැනගනි අද අපි මෙහෙ ඉන්නවා කියලා. ඒ කොහොමද? එයා ගෙදර ඉඳන් නෙමෙයි නෙන්නේ. එයා කෙලින්ම මාමලයා ගෙදර ඉඳන් එනවා කිව්වේ. ඔය උන්ගේ කියන කතාව විශ්වාස කරන්න එපා. ඔයා තාම දන්නේ නෑ මිනිහගේ හැටි. ඒ මිනිහා මොකටද අපිට බොරු කියන්නේ? නේ මං පරක් වුණාද මන් දන්නේ නැහැ. ඩිංගක් හුණංගු වුණා. කොහොර කියපු කට්ටිය? මොන කට්ටියද? ඇයි උන්ගේ? සඳුරු නෝනේ පාලම් මහත්තයයි? ඒගොල්ලන්ටත් එන්න කිව්වද? මම හිතේ අමතක වෙන්න ඇති. මොනවා? මං හිතේ මේ පාලම් මහත්තයා ගියා ටවුන් එකට යන්නද කොහෙද? සඳුරු නෝනේ එහෙ හිටියා වගේ මතකයි. එහෙනම් තුනට නාන්න එනවයි කිව්වේ? ඉතින් හත් දෙයනේ ඒකනේ මම මේ දුවගෙන ආවේ. ඈ? එහෙමත් තමයි වෙනවද මේ කොල්ලට? කිව්ව තමයි ඈ දිසිම් බ්ලිසිම් බොන්. හරි දැන් කවුරුත් ඕනේ නෑ. අපි නාගෙන යමු. ඉවරයි. යන්න එනවා මෙතන. අපෝ. බුදු මීටරෙන් ඉංග්‍රීසි ඉස්කෝල මහත්තයා. මට සබන් කෑල්ල ගේන්න අමතක වුණා. මේ ඉව වගේ දැන්න දුන්න 4 සබන් කෑල්ල කරි ඇරි. අපි මොකක්? යොහන් මරත් එක්ක කතා කරන්න ඕන. ඒ පූජා. මොකද මිස්ටේක් එකක්ද? බිග් මිස්ටේක් එකක්. වෙන්න බෑනේ. බොහොම හොඳට චෙක් කරන්න. කොච්චර පරිස්සමට වැඩ කරත් යොහන් ඔයාට මට අහුණු මුකුත් කරන්න අමාරුයි. මට ඇත්ත කියන්න. මට තවත් මේකින්ද මහන්සි වෙන්න බෑ. ඔයා මොනව ගැනද මේ අහන්නේ? ඔයා තමයි නර්මදාව බ්ලැක්මේල් කරලා කෝල් කරන්නේ. අද වෙනකොට අසංකගේ ගෙදරට කෝල් කරන්නේත් ඔයා. ඔව්. මන් තමයි. අයියෝ එහෙම කළේ? පූජා මට මොන වුණත් නර්මදා තව කෙනෙකුට අයිති වෙනව දකින්න මං කැමති නෑ. නර්මදාද නැත්නම් එයාගේ දේවල්ද? ඔයාට කැමති විදියක් හිතාගන්න. පූජා මේ ඔයා මේ ගැන බොස්ට කිව්වේ නෑනේ? නෑ. මම මොකටද ඔයා කියන්නේ යන්නේ? නෑ ඉතින්. ඔයා යාගේ හොඳම හිතවතානේ. යොහන් ඔයාට වගේම මටත් අරමුණු තියෙනවා. අපි ඒවා පස්සේ කතා කරමු. ඔයා ගිහින් එන්න. ඕකේ. මට කවදා හරි ඉතින් ওই මිනිහම තමයි කසාද බන්දිර සිද්ධ වෙන්නේ. එයා ළඟ ඕන තරම් ශාක්ෂි තියෙනවනේ ඒකට. නර්මදා හිඟන්නේ කසාද බැන්දත් ওই මිනිහා නම් කසාද බඳින්න හදන්න එපා. පේනවනේ මිනිහාගේ හැටි. ඔයාට ආදරයක් තියෙනවා නම් කොහොම දේවල් කරයිද?